දෙනාටම ජේසු පිහිටයි අපි අද දෙවියන් වහන්සේගේ වචනය වෙතට අවධානය යොමු කරමු. අපිට අද කියවන්න තිබෙන ශුද්ධ ලියවිලි කියවීම උත්පත්ති පොතේ 15 වෙනි පරිච්ඡේදය. බයිබල් කියවන අය ඒ පරිච්ඡේදය පෙරලා ගන්න. ඒ වගේම අපි අද දවසේ දෙවියන් වහන්සේ අපිට කතා කරන්න කියලා අපි උන්වහන්සේට අද දවස බාර කරලා උන්වහන්සේගේ වචනයෙන් අපට මඟ පෙන්වන්න කියලා යාඥා කරමු. සිස්ටර් කාන්ති යාඥා කරන්න. हालेलुया हालेलुया सर्व बलधारी महोत्तम देव पियाණනි ජීවමාන දෙවි පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධ අභිමුඛයට ස්වාමින් වහන්සේ අද 15 වන निराහාර දවස ස්වාමීනි ඔබ වහන්සේ අප සියලු දෙනාම නැවතත් එක්සිත වෙන්න එකමුතු වෙන්න කැඳවු නිසා අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමීනි ඔබ වහන්සේට දවස මුළුමනින් බාර කරනවා මේ දේවදාසයාගේ මුඛයෙන් පිටවෙන්නා වූ ඒ වචනය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඒ දේව වචනය අප තුළට ස්වාමින් වහන්සේ අපගේ ආත්මය සම්පූර්ණ කර ගැනීම අපගේ දුර්වලතෙන් පෙන්වා දෙමින් ස්වාමීන් වහන්සේ අපව ආත්මය තුළ ඉහළට යන්නට ඔබ වහන්සේ උපකාර කරගන්න මැනව ස්වාමීනි ජීවමාන දෙවි පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට මේ වචනය මුළුමනින් බාර කරනවා දේවදාසයා බාර කරනවා ස්වාමීනි ඔබ වහන්සේට සියලු දේ බාර කරමින් කැප කරන්නේ නාසරේ යේසුස් වහන්සේගේ උතුම් වූ නාමය නිසා ආමේන් ආමේන්. හරි. දෙවියන් වහන්සේ කියන මාර්ගයට අපි ඇතුළත් වුණාම උන්වහන්සේ කියන දේ අපි කරන්න පටන් ගත්තම උන්වහන්සේ අපිට දීලා තිබෙන පොරොන්දු ස්ථීර කරනවා. ඒ පොරොන්දු ස්ථීර කිරීමත් සමග උන්වහන්සේ අපි සමග ගිවිසුම් වලට එළඹෙනවා. අපිට දකින්න පුළුවන් පරණ ගිවිසුමේ ආබ්‍රහම් සමග, දාවිද් සමග, නෝවා සමග මේ විවිධ ස්ථානවල දෙවියන් වහන්සේ ගිවිසුම් කළා. ගිවිසුමක් නිකං කළේ නෑ. අදාළ පුද්ගලයා අදාළ කැපවීමෙන් දෙවියන් වහන්සේ කියපු දේ කළාට පසුව දෙවියන් වහන්සේ ගිවිසුමක් ඔවුන් සමග කළා. නෝවට කිව්වම නුඹලා මේ ජලගැල්මෙන් ආරක්ෂා වෙන්න මේ විදිහට නැවක් හදන්න අවශ්‍යයි. ඒකට නැගලා නුඹ මේ දින ගාන නුඹලා වෙන් වෙලා ඉඳලා ජලගැල්මෙන් පසුව නැවත නුඹලා පැමිණෙන්නට පොළවට පය තබන්න අවශ්‍යයි කියලා නෝවට කියපු දේ නෝවා එලෙස කළා. එලෙස කළාට පස්සේ දෙවියන් වහන්සේ නෝවා සමග ගිවිසුමක් කරා කියලා උත්පත්ති පොතේ විස්තර කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා නුඹ දැන් නුඹගේ පියාගේ නිවසින් දේශයෙන් වෙන් වෙලා මම නුඹට පෙන්වන අලුත් තැනට නුඹ පැමිණෙන්න අවශ්‍යයි. ඒකට කීකරු වෙලා ආබ්‍රහම් දෙවියන් වහන්සේට යටහත්ව ඒ ගමන එන්න ඇවිල්ලා ඒ කියපු ස්ථානයේ නතර වුණාම දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග ගිවිසුමක් කළා. ආබ්‍රහම් ඊට පෙර තමන්ට සුපුරුදු ජීවිතය අතහැරියා. තමන්ගේ පියාගේ නිවසෙන් වෙන් වුණා. තමන්ගේ පලාතෙන් රටෙන් වෙන් වෙලා දෙවියන් වහන්සේ කියන තැනට ආවා. ඒ කැපකිරීම කළාට පසුව දෙවියන් වහන්සේ ඔහු සමග ගිවිසුමක් කරනවා කියලා දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙලා කිව්වා. ඒ පිළිබඳව උත්පත්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. ආබ්‍රහම්ට මුලින් පොරොන්දුවක් දීලා තිබුණා. නුඹට දරුවෙක් නැහැ. නමුත් මම නුඹට දරුවෙක් ලබා දෙනවා කියලා ආබ්‍රහම්ට පොරොන්දුවක් දීලා තිබුණා. ඒ පොරොන්දුවත් ස්ථීර කරමින් ආබ්‍රහම් සමග දෙවියන් වහන්සේ ගිවිසුමක් කළා. පොරොන්දු වෙනස් වෙන්න පුළුවන්. පොරොන්දු සමහර විට නොලැබී යන්නත් පුළුවන්. දෙවියන් වහන්සේ දෙන පොරොන්දු දෙවියන් වහන්සේ සමහර විට ඔබව විමසලා බලලා ඒ පොරොන්දු නොදී ඉන්නත් පුළුවන්. දෙවියන් වහන්සේ පොරොන්දුවක් දෙනකොටම කියනවා නුඹ මෙන්න මේ විදිහට කළොත් නුඹ මං කියන විදිහට මේ දේ කළොත් මම නුඹට මේ පොරොන්දුව ලබා දෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. දැන් සාවුල්ට දෙවියන් වහන්සේ කිව්වා නුඹ මට යටහත් වෙලා මං කියන විදිහට මේ ගමන ආවොත් මම නුඹගේ සිංහාසනය නුඹේ වංශයට ස්ථීර කරලා දෙනවා. ඒක සාවුල්ට දුන්න පොරොන්දුවක්. ඒ වුණාට ඒ පොරොන්දුව සාවුල්ට ලැබුණේ නැහැ. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය මිසරේ හිර වෙලා ඉන්නකොට මෝසෙස්ව එතෙන්ට යවලා ඒ ඊශ්‍රායල් ජාතියේ සෙනඟට කතා කරලා කිව්වා මම නුඹලව පොරොන්දු දේශයට රැගෙන යනවා. මම පොරොන්දු වෙනවා. නුඹලා මං කියන විදිහට යටහත් වෙලා මම කියන පනත් වලට යටත් වෙලා මං කියන විදිහට දේශයෙන් පිටත් වෙලා ආවොත් මම නුඹලව පොරොන්දු දේශයට ගෙනියනවා. ඒ වුණාට ඒ හිටපු પરම්පරාවට ඒ පොරොන්දුව ලැබුණේ නැහැ.
දෙවියන් වහන්සේ පොරොන්දුවක් දෙද්දි කියන ඒකට ඔබ අතින් වෙන්න ඕන අවශ්‍යතාවය මොකක්ද? ඒ ක්‍රමයට තමයි යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ කියපු දේ සාවුල් කළේ නැති නිසා සාවුල් දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කළා. සාවුල් දෙවියන් වහන්සේ කියපු විදිහට යටහත්ව හිටියේ නෑ. තමන්ට ලැබුණු බලය අයිතු විදිහට භාවිතා කළා. තමන්ගේ වාසියට. ඒ වගේම පූජකවරයාට අදාළ දේ සාවුල් කරන්න ගියා. සාවුල්ට කරන්න එපා කියපු බොහෝ දේවල් එයා කළා. සමහර නගරවලට ගහලා කොල්ලේ රැගෙන එන්න එපා කිව්වම සාවුල් දෙවියන් වහන්සේ කියපු දේ අහන්නේ නැතුව තමන්ට ඕන විදිහට ඒ ගහපු නගරවලින් වස්තුව තමන්ට රැස් කරගෙන ආවා. මේ නිසා දෙවියන් වහන්සේගේ සිත සාවුල් කෙරෙහි බිඳුණා. ඔහු දෙවියන් වහන්සේ සාවුල්ට අනාගත වක්තෘවරයා සාමුවෙල් අනාගත වක්තෘවරයා යවලා කිව්වා නුඹට කියපු පොරොන්දුව තවදුරටත් නුඹත් එක්ක ස්ථිර වෙන්නේ නැහැ. සාවුල් එක්ක ගිවිසුමක් කළෙත් නැහැ. සාවුල්ට දුන්න පොරොන්දුව දෙවියන් වහන්සේ ස්ථිර කළෙත් නැහැ. හැබැයි දාවිත් දෙවියන් වහන්සේට යටහත් වෙනවා දැක්කම දාවිත්ට පොරොන්දුවක් දීලා තිබුණා. මම නුඹව යෙරුසලමේ රජතුමා බවට පත් කරනවා. මේ ජාතියේ පාලන බලය මම නුඹගේ අතර දෙනවා කියලා පොරොන්දුවක් දීලා තිබුණා. ඒ පොරොන්දුව ඉෂ්ට කළා වගේම දාවිත් දෙවියන් වහන්සේට යටහත් වෙද්දී පොරොන්දුව ඉෂ්ට කළා වගේම දාවිත් තවදුරටත් දෙවියන් වහන්සේ කියපු විදිහට දෙවියන් වහන්සේට යටහත්ව කටයුතු කරද්දී දෙවියන් වහන්සේ දාවිත් එක්ක ගිවිසුමක් කළා. ඒ ගිවිසුම සදාකාලිකයි. ආබ්‍රහම් එක්ක කරපු ගිවිසුම සදාකාලිකයි. ආබ්‍රහම් එක්ක කරපු ගිවිසුම අපිට දකින්න පුළුවන් උත්පත්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ. ඒ පරිච්ඡේදය තුල විස්තර වෙනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව කැඳවලා දැන් නුඹ මං කියපු විදිහට නුඹේ දේශයෙන් පියාගේ නිවසෙන් වෙන් වෙලා ආපු නිසා මම දැන් නුඹ සමග මේ ගිවිසුම කරනවා කියලා ඒ ගිවිසුම කළා. ඒ ගිවිසුම කරන්න අවශ්‍ය ගිවිසුමක් කරද්දී ඒ ගිවිසුම කරපු පිළිවෙතක් තිබුණා. ඒ පිළිවෙත 15 වෙනි පරිච්ඡේදයේ මුල් පදයේ සිට 12 වෙනි පදයේ දක්වා විස්තර වෙනවා. ඉන්පසුව 13 වෙනි පදයේ සිට 15ට විස්තර වෙනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්න ගිවිසුම මොකද්ද කියලා. දැන් මේ විදිහම තමයි ජේසුස් වහන්සේ සමගත් දෙවියන් වහන්සේට ගිවිසුමක් තිබුණා. ඒ ගිවිසුම තමයි නව ගිවිසුම කියලා අපි මේ හඳුන්වන්නේ. දැන් බයිබලයේ පරණ ගිවිසුම සහ නව ගිවිසුම කියලා කොටස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ජේසුස් වහන්සේ තුලින් පැමුණුන අලුත් ගිවිසුම තුල තමයි අපි මේ ඉන්නේ. ජේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ ගිවිසුමක් කළේ ඇයි? ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියපු විදිහට උන්වහන්සේ වෙනුවෙන් කළ යුතු සම්පූර්ණ කැපකිරීම කළා. ඒ දෙවියන් වහන්සේ කිව්වා නුඹ දැන් මෙන්න මේ පීඩාව තුලින් යන්න අවශ්‍යයි. නුඹව අල්ලගෙන යන්න අය එනවා. එතකොට නුඹ කුරුසය තුලින් යන්න අවශ්‍යයි කියලා ජේසුස් වහන්සේට කිව්වම ජේසුස් වහන්සේකට යටහත් වුණා. ඒ වගේම ජේසුස් වහන්සේගේ ජීවිතයේ පුරාම උන්වහන්සේ දෙවියන් වහන්සේගේ සියලු නියෝග ඉෂ්ට කරමින් සම්පූර්ණ ධර්මිෂ්ඨකම රැකගෙන ව්‍යවස්ථාවේ සියලු නියෝග අනුව ජේසුස් වහන්සේ හැසිරිලා පියාණන් වහන්සේගේ කැමැත්ත කළා. මේ හේතුව නිසා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේට කිව්වා මම දැන් නුඹ සමග ගිවිසුමක් කරනවා. ඒ ගිවිසුම ජේසුස් වහන්සේට පමණක් නොවේ ජේසුස් වහන්සේගේ ඉල්ලීම මත ඉන් පසුව පැමිණි සියලුම ජනතාවට සියලු ජාතීන් වල සියලු භාෂාවන් වල සියලුම අනෙකුත් රටවල් වල හිටපු හැම මිනිස්සෙක් කෙරෙහිම ජේසුස් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේ කරපු ගිවිසුමේ ප්‍රතිඵල ලැබෙන්නට ජේසුස් වහන්සේ සැලැස්සුවා. ජේසුස් වහන්සේත් එක්ක කළ ගිවිසුම නිසා තමයි අද ඔබ ගැලවිලා ඉන්නේ. ඔබට ස්වර්ගයට යන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේත් එක්ක කරපු ගිවිසුම නිසා. අපි මුලින්ම බලමු දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක්ක කරපු ගිවිසුම මොන වගේද? ඒක අපි අද දවසේ සුද්ධ ලියවිලි කියවීම වෙතට අවධානය යොමු කරමු. උත්පත්ති 15 සිට 15ට අපි කියවමු. බ්‍රදර් කුමාර කියවන්නේ. උප්පත්ති 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 21 වෙනි පරිච්ඡේදය දක්වා ආබ්‍රහම්ගේ ගිවිසුම. උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ වංශය Tamanට අයිති නැති දේශයක්හි විදේශී වන බවද ඔවුන්ට මෙහෙ කරන බවද ඔවුන් අවුරුදු 400ක් ඔවුන්ට පීඩා කරන බවද සැබවින් දැනගනින්න. තවද ඔවුන් මෙහෙ කරන්නා වූ ඒ ජාතිය මම විනිශ්චය කරන්නෙමි. ඉන්පසු
ඔහු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය. එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය. හොඳ මහලු වයසේදී තැන්පත් කරනු ලබන්නෙහිය. සතරවෙනි පරම්පරාවේදී ඔහු නැවත මෙහි එන්නෝය. මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක. තවද ඉර බැස අඳුරු වූ කල බලවදුම් නගින උඳුනක්ද ඒ පළු මැදින් යන්නා වූ දැල්වෙන ගිනි හුලක්ද පෙනුනේය. ඒ දවසේදී ස්වාමින් වහන්සේ ආබ්‍රම් සමග ගිවිසුමක් කරමින් මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව එනම් ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නා වූ කේනිවරුන්ද කෙනිස්සිවරුන්ද කත්බෝනිවරුන්ද හිත්තිවරුන්ද පෙරිස්සීවරුන්ද රෙෆාවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද ගිර්ගාෂිවරුන්ද යෙබූසිවරුන්ද සන්තක මේ දේශය නුඹේ වංශයට දුනමේ කීසේක. ආමෙන්. හරි. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා මීළඟට සිද්ධ වෙන්නට යන දේ නුඹ තුලින් මම මේ කියපු විදිහට මේ ජාතිය බිහි කරනවා. නුඹට පුත්‍රයෙක් ලබා දෙනවා. ඒ පුත්‍රයා තුලින් වෙනම වංශයක් බිහි වෙනවා. නමුත් ඒ වංශය මේ විදිහට අවුරුදු 400ක් මිසරේ වෙනත් ජාතියක් තුල වහල් සේවයේ නිරත වෙනවා. දැන් අවුරුදු 400ක වහල් සේවය ගැන අපි නික්මයාම පොතේදී තමයි දකින්නේ. හැබැයි එතනට එන්න කලින් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ පිළිබඳව කියනවා. මෙන්න මේ විදිහට තමයි නුඹලාට සිද්ධ වෙන්නේ. හැබැයි අවුරුදු 400න් පස්සේ මං ඒ ජාතිය විනිශ්චය කරනවා. ඉන්පසුව නුඹගේ ජාතිය මම වෙන් කරගෙන වෙනම දේශයකට මේ නුඹට දෙනවා කියලා කියු මෙන්න මේ පොරොන්දු දේශයට මම ඔවුන්ව කැඳවගෙන එනවා. එතකොට මේ කියපු දැන් මේ එක එක කේනිවරු, කෙනිස්සිවරු, කද්මෝනිවරු, හිවිවරු, හිත්තිවරු ආදී මේ විවිධ ජාතීන් අල්ලගෙන ඉන්න මේ භූමිය මතු කාලයේදී නුඹේ වංශයට මං ඒක දෙනවා. නුඹට පුත්‍රයෙක් දෙනවා. නුඹ මහලු වයසේදී මිය යනවා. නුඹගින් පැමිණෙන වංශය මේ විදිහට අවුරුදු 400ක් වහල් වෙනවා. හැබැයි ඉන්පසුව මම වුන්ව නුඹට දෙනවා කියලා පොරොන්දු වුණ මෙන්න මේ පොරොන්දුව වෙතට මේ දේශයේ විතර කැඳවාගෙන එනවා. ඒ ගිවිසුම දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක්ක කළා. ඒ ගිවිසුමේ කරපු කියපු විදිහටම දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ දේ එලෙසම දකින්න සැලැස්සුවා. දැනටත් ආබ්‍රහම් ඒ දෙවියන් වහන්සේ කළ දේ දකිනවා. හරිද? දැනටත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආබ්‍රහම් සිටිනෝ. ආබ්‍රහම් ඒ දුන්න පොරොන්දුවේ සහ ඒ කරපු ගිවිසුමේ ප්‍රතිඵල අදටත් අත්දකිනවා. දැන් ආබ්‍රහම් පොළවේ තමන්ගේ ජීවිත කාලය නිමා කළා. ඒ වුණාට ආබ්‍රහම් අද දක්වාම ඒ කියපු විදිහට දෙවියන් වහන්සේගේ පොරොන්දුව සහ ගිවිසුම තුල රැඳී සිටිනවා. ඒ කියපු විදිහට තමයි පොළවේ සියලු ජාතීන් කෙරෙහි මේ ගැලවීම ප්‍රකාශ වෙලා ඒ වගේම ඊශ්‍රායල් වරුන් වහල්කමෙන් මිදිලා පොරොන්දු දේශය තුල රාජ්‍යයක් විදිහට ස්ථාපිත වෙලා සිටින්නේ. දැන් මේ විදිහටම ජේසුස් වහන්සේත් එක්ක කරපු ගිවිසුමක් තිබුණා. ආදම් කර්ණ කොටගෙන මරණය පැමුණා. අපි මේ පරිච්ඡේදය මීට පෙර අවස්ථාවක අධ්‍යයනය කළා. හැබැයි ජේසුස් වහන්සේ කර්ණ කොටගෙන සියලු ජාතීන්ට ජීවනය සැලසෙන බව අපි ඒ දවසේ ඉගෙන ගත්තා. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට අපි පහුගිය දවසක කියෙව්වා. එහි විස්තර වුණා ආදම් පව් කළ බැවින් මොකද්ද වුනේ? ආදම් ආකාරයෙන් පව් නොකරපු අයට පවා මරණයටපත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම ඉන් පසුව ආපු අයත් දිගින් දිගටම විවිධ පාපයන් වලට වැටීම නිසා මරණය මිනිස්යා කෙරෙහි බලවත් වෙන්න පටන් ගත්තා. එක මිනිස්සෙකුගේ වරදක් නිසා ආදම් කියන එක පළවෙනි මිනිස්යාගේ පාපය දෙවියන් වහන්සේගේ ආඥාව ඔහු කඩ කළ බැවින් ඉන් පසුව ඔහුගෙන් පසුව ආපු සියලු පරම්පරාවලට මරණය පැමිණුණා. ඉතින් ආදම්ගෙන් ඒ මරණය මිනිස්යන්ට පැමිණුණා වගේම ජේසුස් වහන්සේ ධර්මිෂ්ඨව හැසිරিলা දෙවියන් වහන්සේ කියපු නියෝග එලෙසම ඉෂ්ට කළ නිසා ජේසුස් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේ ගිවිසුමක් කරලා ජේසුස් වහන්සේ තුලින් නැවත වතාවක්
උන්වහන්සේව අදහා ගන්න, උන්වහන්සේ කියන මාර්ගයේ ගමන් කරන සියලු දෙනාට ගැලවෙන්නට අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. දැන් ඔබට ස්වර්ගයට යන ගිවිසුම කරලා තිබෙන්නේ කාත් එක්කද? ඔබත් එක්ක නොවේ. කාත් එක්කද කරලා තියෙන්නේ? ජේසුස් වහන්සේත් එක්ක තමයි ගිවිසුම කරලා තිබෙන්නේ. එතකොට ජේසුස් වහන්සේත් එක්ක ගිවිසුම කළා නම් ජේසුස් වහන්සේ කියපු විදිහට ඔබ හැසිරුණොත් තමයි ඔබටත් එම ගිවිසුමේ උරුමය ලැබෙන්නේ. දැනට ඔබ කාත් එක්කවත් ගිවිසුමක් දෙවියන් වහන්සේ කරලා නැහැ. ආබ්‍රහම් එක්ක ගිවිසුමක් කළා. කරපු ගිවිසුම එලෙසම දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට අත්දකින්න සැලැස්සුවා. ඊශ්‍රායල් ජාතියේ මිනිසුත් එක්ක වෙන වෙනම දෙවියන් වහන්සේ ගිවිසුම් කර කර හිටියේ නැහැ. ගිවිසුම කරේ ආබ්‍රහම් එක්ක. එතකොට ආබ්‍රහම්ගේ ගිවිසුමේ ප්‍රකාරයට තමයි ඊශ්‍රායල් ජාතියට ප්‍රතිඵල ලැබුණේ. එතකොට ඒ ගිවිසුම තුල රැඳී සිටින්න නම් ආබ්‍රහම් දුන්න උපදෙස් අනිවාර්යෙන්ම ඒ ජාතිය පිළිපදින්නට අවශ්‍යයි. චර්මච්ඡේදනය සහ ආබ්‍රහම් දුන්න අනෙකුත් උපදෙස් තිබුණා ඒ ජාතියට. ඉන් පසුව එම ජාතියට දෙවියන් වහන්සේ වෙනම ලබා දුන්න ව්‍යවස්ථාවන් තිබුණා. මෙන්න මේ මත රැඳිලා හිඳිද්දි තමයි ඒ ජාතියට දුන්න පොරොන්දුව ඒ වගේම ගිවිසුම ඒ ඔවුන්ට ලබා ගැනීමේ හැකියාව තිබුණේ. දැන් අපි වෙනුවෙන් මැදහත්කාරකම කරලා තියෙන්නේ ජේසුස් වහන්සේ. දැන් අපේ කිසි කෙනෙක්ගේ ධර්මිෂ්ඨකමක් නිසා නෙමෙයි අපි ගැලවීම ලබන්නේ. ඊශ්‍රායල් ජාතියේ කිසිම කෙනෙක්ගේ ධර්මිෂ්ඨකමක් නිසා නෙමෙයි ඊශ්‍රායල් ජාතිය ගැලවුණේ. දැන් වර්තමානයේ සමහර අය හිතන් ඉන්නවා ඊශ්‍රායල් ජාතිය දසපනත රැකපු නිසා, පනත් පවත්වපු නිසා තමයි ඔවුන්ට ගැලවීම ලැබිලා තියෙන්නේ. පරණ ගිවිසුමේ ව්‍යවස්ථා තිබුණා. ඒ ව්‍යවස්ථා තුලින් තමයි ඊශ්‍රායල් ජාතියට ධර්මිෂ්ඨකම ලැබුණේ. ඒ ව්‍යවස්ථා තුලින් තමයි ඊශ්‍රායල් ජාතියට ගැලවීම ලැබුණේ කියලා සමහරු හිතනවා. හැබැයි හොඳට බලන්න ඊශ්‍රායල් ජාතියට ගැලවීම ලැබුණේ කාගේ ගිවිසුමක් නිසාද? ඊශ්‍රායල් ජාතිය කරපු යහපත් ක්‍රියාවක් නෙමෙයි. එයාලා අවුරුදු 400ක් මිසරේ හිර වෙලා හිටියා. හැබැයි දෙවියන් වහන්සේ කාත් එක්ක කරපු ගිවිසුමද සිහි කළා කියලා කියන්නේ. නික්මයාම පොතේ ආරම්භයේදී විස්තර කරනවා. දෙවියන් වහන්සේ සිහි කළා ආබ්‍රහම් එක්ක එම පිය පරම්පරාවන් එක්ක කරපු ගිවිසුම. ඒ ගිවිසුම සිහි කරලා ඊශ්‍රායල් ජාතිය ගැන අනුකම්පා කරලා ඔවුන්ව දෙවියන් වහන්සේ ඒ හිර වෙලා හිටපු වහල් කමෙන් දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය කරන කොටගෙන පිටතට කැඳවාගෙන ආවා. ආබ්‍රහම්ගේ ගිවිසුම නිසා. තේරෙනවද? එහෙම නැතුව ඊශ්‍රායල් ජාතියේ වෙන මොනවත් හොඳ කමක් නිසා නෙමෙයි. ඊශ්‍රායල් ජාතිය පනත් රැකපු නිසා නෙමෙයි. දැන් අපිත් ඔහොම තමයි. අපිත් ගැලවීමට ඇවිල්ලා ඉන්නේ අපේ යහපත් ක්‍රියාවක් නිසා නොවේ. හරිද? ඉතින් අපි ගැලවිලා ඉන්නේ අනුග්‍රහයෙන්. හරිද? අපි ගැලවිලා ඉන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා. ජේසුස් වහන්සේ කළ කුරුස පූජාව නිසා. කොහොමද කුරුස පූජාව නිසා ගැලවුනේ? ජේසුස් වහන්සේට දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමක් තිබුණා. මා අනුව එන සියලු දෙනා, දැන් මාව අදහා ගන්න සියලු දෙනා ඔබ වහන්සේගේ රාජ්‍යයට ගන්න අවශ්‍යයි කියලා ජේසුස් වහන්සේ ඉල්ලලා තිබුණා. ඒ වගේම බයිබලයේ විස්තර වෙනවා ජේසුස් වහන්සේ අනුව පැමිණෙන, ජේසුස් වහන්සේ කියපු විදිහට තම ජීවිතය වෙනස් කරගන්න සියලු දෙනා කෙරෙහි, ජේසුස් වහන්සේව අදහා ගන්න සියලු දෙනා කෙරෙහි එම ජේසුස් වහන්සේට දුන්න ගිවිසුම බලපැවැත්වෙනවා. ආදම් පව් කරද්දී මරණය පැමුණා. හැබැයි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියපු දේ කළ නිසා උන්වහන්සේ කරන කොටගෙන, උන්වහන්සේගේ ගිවිසුම කරන කොටගෙන ඔබ සියලුම දෙනාට ගැලවීම ප්‍රකාශ වෙලා තිබෙනවා. පැහැදිලිද? දැන් අපේ කිසිම ක්‍රියාවක් නිසා නෙමෙයි. ඒකයි මේ බයිබලයේ කියන්නේ අපේ ක්‍රියාවලින් නොවේයි අපිට ගැලවීම ඇවිල්ලා තිබෙන්නේ. හරිද? දැන් රෝම පොතේ, ගලාති පොතේ විස්තර වෙන්නේ ඒකයි. පාවුල්තුමා රචනා කරන්නේ අපේ කිසිම යහපත් ක්‍රියාවක් නිසා නොවේයි අපිට ස්වර්ගයේ උරුම වෙන්නේ. අපේ කිසිදු ධර්මිෂ්ඨ ක්‍රියාවක් අපි ව්‍යවස්ථා පවත්වපු නිසා නෙමෙයි අපිට ගැලවීම ලැබිලා තියෙන්නේ. කවුරු නිසාද ගැලවීම ලැබිලා තිබෙන්නේ? ජේසුස් වහන්සේ නිසා. උන්වහන්සේ කර සමග දෙවියන් වහන්සේට තිබුණු ගිවිසුම නිසා තමයි අපිට ගැලවීම ලැබිලා තිබෙන්නේ. දැන් අනිත් අතට පරණ ගිවිසුම දෙස බලන්න. ඊශ්‍රායල් ජාතියට ගැලවීම ලැබුණේ, ඊශ්‍රායල් ජාතියට පොරොන්දු දේශයට එන්න පුළුවන් වුණේ ඊශ්‍රායල් ජාතිය එක එක්කෙනා කරපු යහපත් ක්‍රියාවක් නිසාද? ඊශ්‍රායල් ජාතියේ අය දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා රැකලා ඒ ධර්මිෂ්ඨකම රැකගත්තම ඒ ධර්මිෂ්ඨකම ඊශ්‍රායල් ජාතියේ ධර්මිෂ්ඨකම නිසාද දෙවියන් වහන්සේ වුණ පොරොන්දු දේශයට ගෙන ආවේ. මිසරේ වහල්කමෙන් ගලව ගන්න දෙවියන් වහන්සේ තීරණය කරේ ඊශ්‍රායල් ජාතියේ යහපත්කමක් නිසාද? නෑ.
එදා ආබ්‍රහම්ගේ කිවිසුම නිසා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය සිහි කරලා ඔවුන්ව ගලවගෙන ආවා. අද අපි ආබ්‍රහම්ගේ කිවිසුමේ නෙමෙයි. අපි අද අලුත් කිවිසුමක. ඒකාගේ කිවිසුමද? ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කිවිසුම තුල උන්වහන්සේගේ ලේයින් ගොඩනගපු නව කිවිසුම තුල අපි සිටින්නේ. උන්වහන්සේත් එක්ක කළ කිවිසුම නිසා අද අපිට ගැලවීම තිබෙනවා. ආබ්‍රහම් එක්ක කරපු කිවිසුම නිසා ඊශ්‍රායල් ජාතියට ගැලවීම තිබුණා. ජේසුස් වහන්සේත් එක්ක කරපු කිවිසුම නිසා අද අපිට ගැලවීම තිබෙනවා. ගලාති පොතේ මෙන්න මේ පිළිබඳව විස්තර කරනවා. නුඹලා තාමත් හිතන් ඉන්නව නම් ආබ්‍රහම්ගේ කිවිසුම නිසා තමයි නුඹලා ගැලවෙලා ඉන්නේ කියලා. එහෙනම් නුඹලට ඇත්තටම ස්වර්ගයේ ගැලවීම නුඹලට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව දැන් දෙවියන් වහන්සේ කිවිසුම වෙනස් කරලා තිබෙනවා. අලුත් කිවිසුමකට ඇවිල්ලා තිබෙනවා. කොනේ සියල්ලන් විසින් එපා කරපු ගල ප්‍රධාන ගල බවට පත් කරලා තිබෙනවා. පැකිලීමේ ගලක් නුඹලට තබලා තිබෙනවා. උන්වහන්සේ කෙරෙහි අදහන අය පමණක් ගැලවීමට ගන්න දෙවියන් වහන්සේ කටයුතු කරලා තිබෙනවා. ජේසුස් වහන්සේ සමගයි දැන් නව කිවිසුම තිබෙන්නේ. කවුද ජේසුස් වහන්සේව අදහාගන්නේ? ජේසුස් වහන්සේ කියන මාර්ගයේ ඉන්නේ කවුද? අන්න ඔහුට තමයි දැන් ගැලවීම. තේරෙනවද? දැන් අපේ අය මේ පරණ කිවිසුම වෙන එකක් අලුත් කිවිසුම වෙන එකක් කියලා බෙදාගෙන වෙන් කරගෙන ඉන්නේ ඔන්න මේ දෙන්නෙක් එක්ක කරපු කිවිසුම් දෙකක් පදනම් කරගෙන. ඔවුන් ඒ දෙදෙනා අතරේ කරපු කිවිසුම් දෙක ගැන තේරුම් ගන්නේ නැතුව එහි තිබෙන ව්‍යවස්ථාවන් දසපනත දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. කිසිම ස්ථානයක දසපනත හෝ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් හෝ කිවිසුමත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ආබ්‍රහම්ට දුන්න කිවිසුමත් එක්ක දෙවියන් වහන්සේ පස්සේ සීනායි කන්දේදී දුන්න දසපනත ඒක ඇවිල්ලා ඊශ්‍රායලරුන්ට පසුව දීපු එකක්. ඊශ්‍රායලරුන්ට ඔක්කොටම කලින් දසපනත දුන්නේ නැහැ. ඒක පසුව ඊශ්‍රායලරුන්ගේ විනය හදන්න, ඔවුන්ගේ චරිතය හදන්න, ඔවුන් පොරොන්දු දේශයට ගෙනහිල්ලා හරියට ගොඩනගන්න, ඔවුන් හරි නියම ආදර්ශමත් ජාතියක් විදිහට මීළඟ අනිත් ජාතීන්ට ආදර්ශයක් විදිහට දෙවියන් වහන්සේට සැලැස්මක් තිබුණානේ. මේ ජාතිය කියලා නිකන් පිස්සු නැටුවොත් හරියන්නේ නැහැ. අනිත් ජාතීන්ට ඊශ්‍රායල් ජාතිය ආදර්ශයක් වෙන්න අවශ්‍යයි. මේ නිසා දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා ඊශ්‍රායල් ජාතිය රාජකීය වංශයක් කරන්න. රාජකීය පිරිසක්. මේ වහල් කමක හිටපු පිරිසක් රාජකීය පිරිසක් කරනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. වහල් මානසිකත්වයක්, වහල් දැක්මක්, වහල් අත්දැකීම් රසක් තිබුණ පිරිසක් රාජකීය පූජක සෙනගක් බවට පරිවර්තනය කරන එක ලේසි නෑ. මේ නිසා දෙවියන් වහන්සේට සිදු වුණා ඔවුන්ට විනය දෙන්න. ඔවුන්ට පැවැත්විය යුතු දේවල් මොනවද? නොපැවැත්විය යුතු දේවල් මොනවද කියන හරි විනය තුල ඔවුන්ව පුහුණු කරන්න දෙවියන් වහන්සේට සිද්ධ වුණා. මේ නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට නීති රීති දුන්නා. ලෙවි ව්‍යවස්ථාවේ පූජකයන්ට වෙනම නීති දුන්නා. ද්විතීය කතාවේ සියලු ජනතාවට අදාළව සියලු අංශ කෙරෙහි කතා කරමින් දෙවියන් වහන්සේ ඔවුන්ට නීති ලබා දුන්නා. පොදුවේ සියලු දෙනා විසින් පිළිපැදිය යුතු පනත් 10ක් දෙවියන් වහන්සේ ලබා දුන්නා. තේරුණාද? මේ ඔක්කොම දේවල් ගැලවීමට අදාළ දේවල් නෙමෙයි. ගැලවීම පැමුණුනේ ආබ්‍රහම්ගේ පොරොන්දුවෙන්. දැන් වර්තමානෙත් එහෙමයි. ගැලවීම ආවේ ජේසුස් වහන්සේගේ ගිවිසුමෙන්. අලුත් ගිවිසුමෙන්. මේ බයිබලයේ ගිවිසුම් දෙකයි තියෙන්නේ ප්‍රධානව. හරිද? ප්‍රධාන ගිවිසුම් දෙකක් තිබෙනවා දෙවියන් වහන්සේගේ ජාතීන් සම්බන්ධයෙන්. එකක් ආබ්‍රහම් එක්ක කළ ගිවිසුම, අනිත් එක ජේසුස් වහන්සේත් එක්ක කළ ගිවිසුම. දැන් අපි අලුත් ගිවිසුමක කියන එකේ අදහස මොකද්ද? අපි දැන් අලුත් ගිවිසුම තුල ඉන්නවා කියන එකේ අදහස මොකද්ද? දැන් අපි ඉන්නේ ආබ්‍රහම්ගෙන් කරපු ගිවිසුම තුල නෙවෙයි. අපි දැන් ඉන්නේ ජේසුස් වහන්සේගෙන් කළ ගිවිසුම තුල කියන එක තමයි නව ගිවිසුමක අපි ඉන්නවා කියන එකේ අදහස. එහෙම නැතුව දැන් අර පනත් ව්‍යවස්ථා ඔක්කොම බල්ලට දාලා ඒව එකක්වත් වැඩක් නැහැ. ඒව ඔක්කොටම පයින් ගහලා ඒ එකක්වත් දෙවියන් වහන්සේ එදා ඒ නොතේරන කාලේ දෙවියන් වහන්සේට ඒව කියලා තියෙන්නේ. දැන් දෙවියන් වහන්සේ හිත වෙනස් කරගෙන දෙවියන් වහන්සේ දැන් වෙනස් වෙලා කියලා හිතාගෙන දැන් අපේ කට්ටිය මොකද්ද කරන්නේ? ඔක්කොම අර දීපු උන්වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේ දීපු නීති, ආහාර සම්බන්ධ නීති, සෞඛ්‍ය සම්බන්ධ නීති, ඇඳුම් පැළඳුම් සම්බන්ධ නීති, පෞල් ජීවිතයේ සම්බන්ධ නීති, දෙවියන් වහන්සේගේ පූජකත්වයේ සම්බන්ධව දීපු නීති මේ ඔක්කොම ටිකට පයින් ගහගෙන වෙන මොකද්ද එකක් නිදහස කිය වෙන මොකක්ද දෙයක් කරනවා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ගිවිසුම් දෙක තේරුම් ගන්නේ නැතුව ඔවුන් අතරමැද තියෙන විනය ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. එදා තිබුණු විනය අදත් එලෙසමයි. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ කියන්නේ මම ආවේ මේ ව්‍යවස්ථාවන් හෝ මේ අනාගත වාක්‍ය හෝ
ප්‍රතික්ෂේප කරන්න නොවේ. ඒවා සම්පූර්ණ කොට ස්ථීර කරන පිණිසයි. ඒ නිසා තමයි මතෙව් පොතේ විස්තර කරන්නේ උන්වහන්සේ යමෙක් මේ කියන ව්‍යවස්ථාවන් වලට පිටින් කටයුතු කරනවා නම් යම් කෙනෙක් ව්‍යවස්ථාවන් අතහැරලා මේ දීලා තිබෙන ශුද්ධ මාර්ගවලට පිටතින් යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔහු ස්වර්ගයේ පහත්. මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 ඉඳලා 15ට පරණ ව්‍යවස්ථාව හා ජේසුස් වහන්සේගේ ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව හෝ අනාගත වාක්‍ය හෝ අවලංගු කරන පිණිස මම ආවි නොසිතල්ලා. සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට නාවෙමි. සැබවක් නුඹලාට කියමි. අහසත් පොළවත් පහව යනතෙක් සියල්ල සිදුවන තුරු ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥාවලින් ඊතා සුළු එකක්වත් කඩ කරන්නා වූ කඩ කරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයෙහි ඊතා සුළුයයි කියනු ලබන්නේය. නමුත් ඒවා පවත්වන්නා වූ උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යයි කියනු ලබන්නේය. මක්නිසාද නුඹලාගේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේද පරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වඩා වැඩි නොවී නම් නුඹලා කිසිසේත් ස්වර්ගයට ඇතුල් නොවන්නහුයයි නුඹලාට කියමි. මේ කියන්නේ ජේසුස් වහන්සේ. දැන් ඔබට දැන් තේරෙන්න අවශ්‍යයි අයි අපි මේ අවුරුද්දක් තිස්සෙම මේ 50,000ක් උගන්න ඔබට ඒකම තහවුරු කර ඒ ව්‍යවස්ථාවන් ගැනම මේ අවුරුද්දක් තිස්සෙම උගන්න ඉන්නේ. මෙතන මොකද්ද කියන්නේ? මේ ව්‍යවස්ථාවන් උගන්වන කෙනෙක් ඉන්නවද? අන්න ඒ අය තමයි ස්වර්ග රාජ්‍යයේ උසස් කරනු ලබන්නේ. පොළවේදී නිඳා කරනවා. පොළවේදී ලැජ්ජ කරනවා. හරිද? පොළවේදී මේ මොකද්ද කරන්නේ? මේ පරණ ගිවිසුමක් අල්ලගෙන මේ මොකද්ද කරන්නේ? මේ ආයේ නීතිය ඇදගෙන මේ මොනවද කරන්නේ කියලා පොළවේදී හරියට තේරුම් ගන්නේ නැති මිනිස්සු නිකං වාචාල කියවලා අර ඒ ව්‍යවස්ථාවන් තුල යන අයව විවේචනය කරනවා. ඒක පොළවේදී හැටි. හැබැයි අපිට මේ පොළවේදී මොකක්වත් ඕනේ නැහැ. පොළවේදී නෙමෙයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්වර්ගයට ගියාම කොහොම වෙයිද? ස්වර්ගයේදී උසස් වෙන්නේ කවුද? ව්‍යවස්ථාවන් උගන්වන අය. ඒ වගේම ස්වර්ගයේදී උතුම් කොට සලකනු ලබන්නේ ව්‍යවස්ථා ඉගෙනගත් අය. ව්‍යවස්ථා මෙලෝ හසරක් දන්නේ නැතුව උන්වහන්සේගේ කැමැත්ත නීති දසපනත මෙලෝ හසරක් දන්නේ නැතුව එතන ගිහිල්ලා බබාලා වගේ වටපිටාව බලන්න ගත්තොත් එයාලට පොඩි ළමයි වගේ පැත්තකලා ඉන්න තමයි වෙන්නේ. ස්වර්ගයේදී උසස් වෙන්නේ කවුද? උන්වහන්සේගේ නීති පනත් ව්‍යවස්ථා උන්වහන්සේගේ විනය පොළවේදී පුහුණු වෙලා ස්වර්ගයට ගියපු කෙනා ස්වර්ගයේදී උසස්. දැන් මෙහෙදි කෑග ගහ දැන් නිදහස ඔක්කොම හරි ඔක්කොම ෂෝක් දැන් නිදහස් වෙලා තියෙන්නේ. දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මොනවත් නීති අවශ්‍ය නැහැ කියලා මෙහෙ මේ වෙන සින්දු කී ඉන්න කට්ටිය එහෙට ගියාම මොකද්ද වෙන්නේ? එහෙට ගියාම බබාලා වගේ. ඇයි? එහෙදි උසස් වෙන්නේ නැහැ. එහෙ ප්‍රධාන තැන දෙන්නේ කාටද? ස්වර්ගයේදී උසස් වෙන්නේ ව්‍යවස්ථාවන් ඉගෙන ගත්ත අය. මේ කියන්නේ අපි නොවේයි මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේ විසින් කියපු කතාව තමයි මේ කියන්නේ. දැන් ඒ ගිවිසුම එදාටත් අදාළයි. ඒ ව්‍යවස්ථාවන් එදාටත් අදාළයි, අදටත් අදාළයි. හැබැයි ගිවිසුම එදා එක එදාට අදාළයි. අද එක අදට අදාළයි. දැන් මේ දෙක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. ගිවිසුම වෙනස් වෙලා තිබෙනවා. ව්‍යවස්ථා වෙනස් වෙලා නැහැ. ක්‍රිස්තියානි සභාව මෙන්න මේක තේරුම් ගන්න නැතුව ලොකු පිස්සුවක් නටනට ඉන්නේ. ගිවිසුම ආබ්‍රහම් එක්ක කරපු ගිවිසුම එකක්. දැන් ඕක තමයි ගලාති පොතේ කියන්නේ. දැන් ගලාති පොතෙන් අරගෙන සමහර වැරදි ඉගැන්වීම් හදනවා. ඔවුන් කියන මේ බලන්න මේ තියෙන්නේ දැන් මේ පරණ ගිවිසුම එකක් අලුත් ගිවිසුම එකක්. ඉතින් ඒක එකක් මේක එකක් තමයි කොහොමත්. ඒක දෙකක්. මොකද්ද දෙකේ වෙනස? අරක කරේ ආබ්‍රහම් එක්ක මේක කරේ ජේසුස් වහන්සේත් එක්ක. අරක කරේ චර්මච්ඡේදනය කරපු සියලු දෙනාට රාජ්‍යයට දෙවියන් වහන්සේගේ ජාතියට ඇතුල් වෙන්න පුළුවන් කියලා. මේක කරේ කොහොමද? ජේසුස් වහන්සේව අදාහගන්න සියලු දෙනාට රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් කියලා. ඒ ගිවිසුම ගැහුවේ ඒ ගිවිසුමට ඇතුල් වෙන්න නම් අනිවාර්යෙන් සියලු දෙනාම චර්මච්ඡේදනය කරන්න අවශ්‍යයි. හැබැයි දැන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ජේසුස් වහන්සේ කෙරෙහි අදාහගත්ත සැනින් ඔබ එම ගිවිසුම තුලට අදාළ වෙන ඇතුළත් වෙනවා. තේරුණාද? දැන් මේක හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟට ගලාති පොතේ විස්තර වෙන්නේ එවකට හිටපු යුදෙව්වරුන්ගෙන් සමහර දෙනෙක් ගැලවීමට ආපු යුදෙව්වරුන්ගෙන්ම සමහර දෙනෙක් කිව්වා මේක හරියන්නේ නැහැ. ජේසුස් වහන්සේව විතරක් අදහගෙන හිටියට හරියන්නේ නැහැ. චර්මච්ඡේදනයක් කරන්න ඕන.
ඇයි? ආබ්‍රහම්ගේ ඉඳලා තියෙන ගිවිසුම ඒක. ඉතින් ඒ ගිවිසුමට ඇතුල් වෙන්න අවශ්‍යයි. අන්‍ය ජාතීන් අපිත් එක්ක එකතු වෙනවා නම් අන්‍ය ජාතීනුත් චර්මච්ඡේදනය කරන්න අවශ්‍යයි කියලා මේ ගැලවීම ලැබපු යුදෙව්වරු තර්කයක් මතු කරන්න පටන් ගත්තා. මෙන්න මේකට ප්‍රතිඋත්තරයක් තමයි ගලාති පොතේ පාවුල්තුමා දුන්නේ. මේ උඹලා මොකද්ද කියන්නේ? උඹලා කියන්නේ පරණ ගිවිසුම ගැන. දැන් මේ කිසි කෙනෙක් ගැලවිලා ඉන්නේ ඒ පරණ ගිවිසුමෙන් නෙමෙයි. මේ ගැලවිලා ඉන්නේ අලුත් ගිවිසුමෙන්. ජේසුස් වහන්සේගේ ලේන් පිහිටවපු අලුත් ගිවිසුමෙන් මේ ගැලවිලා ඉන්නේ කියලා පාවුල්තුමා ගලාති පොතේ ඔන්නෝක තමයි විස්තර කරන්නේ. දැන් ඕකෙන් අදහස් වෙන්නේ නැහැ ව්‍යවස්ථා වෙනස් වෙනවා කියලා. ව්‍යවස්ථාවන් එලෙසමයි. හරිද? ව්‍යවස්ථාවන් වල වෙනසක් නැහැ. ව්‍යවස්ථාවන් එදා තිබුණු පූජකවරුන්ගේ ව්‍යවස්ථාවන් එදා දේවමාලිගාව ඇතුලේ කරන්න කියපු ව්‍යවස්ථාවන් වල ස්වરૂපය ඒක එදා කරපු දේවල් වෙනුවට සමහර අඩයාලම් පැමිණලා තිබෙනවා. අඩයාලමක් කියලා කියන්නේ මොකද්ද? ඒ එදා කරා භූමිකව යම් දෙයක් දැන් ඒක ආත්මිකව කරනවා. එදා දේවමාලිගාව ඇතුලේ කරපු සියලුම ක්‍රියාවන් වලට අදාළව ආත්මික ක්‍රියාවක් අද දෙවියන් වහන්සේගේ සභාව තුල පවතිනවා. එදා දේවමාලිගාවේ දරදාලා ගින්නක් ඇවිලුවා අද ශුද්ධාත්ම ගින්න අවුලවනවා. එදා නිතරම පහනක් දැල්විලා තිබුණා අද ශුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකය අප තුල නිතරම දැල්විලා තිබෙනවා. එදා බැටළුවෙකුගේ ලේවලින් තමයි පාප සමාවේ පූජාව සමග කිරීමේ පූජාව කළේ. හැබැයි අද එහෙම නෙමෙයි එක පූජාවකින් ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ ලේන් කළ පූජාවෙන් ඒ සියලුම අර බැටළු පූජාවලින් කරපු ඔක්කොම මෙහි සම්පූර්ණ කරලා තිබෙනවා. මේ ආකාරයෙන් එදා කරපු හැම දෙයකටම අදාළව අද ක්‍රියාවක් තිබෙනවා. අද වෙනම දෙයක් තිබෙනවා. අද ආත්මිකව ඒ දේ සිදු වෙනවා. ව්‍යවස්ථාවන් නම් වෙනස් වෙලා නැහැ. දසපනත එදත් එකයි අදත් එකයි. යම් කෙනෙක් කියනවා නම් දසපනත දාලා පරණ ගිවිසුමට කියලා ඒ එයාගේ නොදැනුවත්කම එයා වෙන මොකක්දයක් හිතාගෙන ඉන්නේ. දැන් එයාට ජේසුස් වහන්සේගේ ගිවිසුම තුල එයා ඉන්නවා. දසපනත ප්‍රතික්ෂේප කරපු අයත් එනවා ගිවිසුමට. ඇයි? ධර්මිෂ්ඨකම එන්නේ ගිවිසුම් මේ ව්‍යවස්ථා රැක්කට නෙමෙයි. හරිද? ඒක නිසා දැන් ජේසුස් වහන්සේව අදහාගත්ත සියලු දෙනා ව්‍යවස්ථාවන් ඉගෙන ගත්තේ නැති, ව්‍යවස්ථාවන් පවත්වපු නැති, නමුත් ජේසුස් වහන්සේව අදහාගෙන සිටින සියලු දෙනාත් ජේසුස් වහන්සේගේ ගිවිසුමට අදාළයි. හැබැයි ඉන් පසුව ජේසුස් වහන්සේ ස්වර්ගෙදි තීරණය කරනවා ඇත්තටම මේ කට්ටිය මෙහෙට ගන්නවද නැද්ද කියලා. ඒකට බලය දැන් තිබෙන්නේ ජේසුස් වහන්සේගේ අතේ. දැන් පියාණන් වහන්සේ නෙමෙයි තීරණය කරන්නේ. කාටද බලය දීලා තිබෙන්නේ? පුත්‍රයාට බලය දීලා තිබෙනවා. හරි, ඔබ අනුව එන, ඔබ කියන දේ අහන, ඔබව අදහා ගන්න, ඔබ කැමති සියලු දෙනාම දැන් ස්වර්ගයට එහෙනම් ගන්න කියලා පියාණන් වහන්සේ විසින් පුත්‍රයාණන් වහන්සේට බලය දීලා තිබෙනවා. ඉතින් මේ සුභාරංචි පොත්වල විස්තර කරනවා අන්තිම කාලේ ස්වර්ගයේ දොරටුව අසල සිදුවෙන කතාවක්. මොකද්ද? බොහෝ දෙනෙක් විවිධ ජාතීන්ගෙන් ඇවිල්ලා ජේසුස් වහන්සේට කියනවා හරි ඔන්න එහෙනම් අපි ඔබ වහන්සේව අදහාගත්තා. අපි නියමයි අපි දැන් ඔන්න ඔබ වහන්සේත් එක්ක කරපු අලුත් ගිවිසුමට අපි ඇතුල් වුණා. ඔබ වහන්සේව අදහාගෙන හිටියා. එහෙනම් අපිව ගන්න. අපි ඔබ වහන්සේගේ නාමයෙන් සුභාරංචිය ප්‍රකාශ කළා. අපි ඔබ වහන්සේගේ නාමයෙන් වීදිවල දේශනා කළා. ඔබ වහන්සේගේ නාමයෙන් අශුද්ධාත්ම පහ කළා. රෝග සුව කළා. ඔබ වහන්සේගේ නාමය අපි භාවිතා කළා. මෙන්න අපි ඔබ වහන්සේගේ නාමයෙන් අපි ඔන්න ගැලවිලා ඉන්නවා කියලා පිරිසක් ඇවිල්ලා දොර ළඟ කෑ ගහන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ජේසුස් වහන්සේ මොකද්ද කරන්නේ? කියන්නේ මම නුඹලව අඳුරන්නේ නැහැ කියලා කියනවා. නුඹලා මේ මොන දේ කරලා ආවත් අයුතුකම් කරන සියල්ලෙනි මා වෙතින් අහක්ව යව. මාගේ කැමැත්ත කළ තැනැත්තා මිස වෙන කිසිවෙක් මේ දොරටු වලින් ඇතුල් කරගන්නේ නැහැ කියලා ජේසුස් වහන්සේ ඒ වෙලේ කියනවා. තේරෙනවද? ගිවිසුමට ඇතුල් වුණා. කැඳවනු ලැබූ අය බොහෝය. නමුත් තෝරා ගන්නා ලද අය ස්වල්ප දෙනෙක් කියලා කියන්නේ අන්න ඒකයි. කැඳවල තිබෙනවා. ගිවිසුමට ඇතුල් වෙන්න පුළුවන් ඕන කට්ටියකට. දැන් බලන්න ඊශ්‍රායල් ජාතියේ හිටපු ගොඩාක් අය මිසරෙන් ගැලවිලා ආවා. හැබැයි පොරොන්දු දේශයට ගියේ කවුද? ඒ මිසරෙන් එළියට ආපු අය අතරින් පොරොන්දු දේශයට ගියේ කවුද? අනිත් ඔක්කොම කාන්තාරේ මැරුණා. ඇයි? ගිවිසුමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන් ව්‍යවස්ථා කඩ කළ නිසා එක පරම්පරාවක් මැරිලා යනකම්ම කාන්තාරයට වෙලා හිටියා. ඒ පරම්පරාවෙන් කිසිවෙක් ගියේ නෑ පොරොන්දු දේශයට. ගියේ ඊටා ස්වල්ප පිරිසයි. අඩු ගානේ මෝසෙස්වත් ගියේ නෑ. යොෂුවා ගියා. තව කීප දෙනෙක් ගියා. තව 3-4 දෙනෙක් දෙවියන් වහන්සේ කියපු ව්‍යවස්ථාවන් එලෙසම රැකපු
උන්වහන්සේ කාන්තාරේ මැද්දේ දීපු නීති අනුගමනය කළ දෙවියන් වහන්සේට යටහත් වුණ කිහිප දෙනෙක් පමණක් පොරොන්දු දේශයට ගෙනිච්චා. අනිත් ඔක්කොම යාළගේ දරුවෝ. නේද? අනිත් වංශය හැදුනේ යාළගේ දරුවන්ගේ. එහෙම නැතුව මිසරෙන් ආපු ඔක්කොම කට්ටිය පොරොන්දු දේශයට ගියේ නැහැ. තේරුණාද? දැන් දෙවියන් වහන්සේගේ මීළඟ රාජ්‍යත් ඔය වගේම තමයි. කැඳවන ලදාය ගොඩයි. හරිද? එදා රතු මුහුද දෙබෑ කරලා මෝසස් යවලා මිසරෙන් කැඳවගත් අය ගොඩයි. ලක්ෂ 20ක් කැඳෙව්වා. හැබැයි ලක්ෂ 20න් කීයද පොරොන්දු දේශයට ගියේ? තේරෙනවද? දැන් ජේසුස් වහන්සේ ඔබ ඔක්කොම කට්ටිය කැඳවලා තිබෙනවා. ලෝකයේ පුරා සියලු ජාතීන්ගෙන් විවිධ පළාත් වලින් බොහෝ අයව කැඳවලා මිලියන ගාණක් කැඳවලා තිබෙනවා. හැබැයි මේ පිරිස අතරින් කවුද ස්වර්ගයට යන්නේ? ස්වර්ගයට යන්නේ උන්වහන්සේගේ විනය මත පිහිටලා ජේසුස් වහන්සේගේ කැමැත්ත කළ අය පමණක් බව ඔබ හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා මේ ගමන භයානකයි. මේ ගමන පටුයි. මේ මාර්ගය පටුයි. විනාශයට යන මහා මාර්ග තියෙනවා. ලස්සනට hina වෙවි පැද්දි විහිළු කර දඟල කෑග ගහ ආසාවෙන් යන්න පුළුවන් මහා මාර්ග තිබෙනවා. හැබැයි විශාල පළල් මාර්ග විනාශයට යොමු වෙලා තිබෙනවා. ඒකයි ජේසුස් වහන්සේ කියන්නේ මේ මාර්ගයේ පටුයි. පුළුවන් නම් මෙන්න මේකේ ඇවිල්ලා නැවත ස්වර්ගය අත් කරගන්න. දැන් ඔබ කැමති මොකකටද? විනාශයට යනවද? ඔබ දෙවියන් වහන්සේ කියන දෙයට එකග වෙන්නේ නැතුව උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් ප්‍රතික්ෂේප කරගෙන උන්වහන්සේ කියන පනත් හරියට පවත්වන්න නැතුව විනාශයට යනවද? එහෙම නැත්නම් ජේසුස් වහන්සේගේ කැමැත්ත කරලා ස්වර්ගයට යනවද? ගිවිසුම නම් ගහලා ඉවරයි. ගිවිසුම ජේසුස් වහන්සේත් එක්ක කරලා ඉවරයි. ජේසුස් වහන්සේ කොහොමත් උන්වහන්සේට කීකරු වෙන පිරිස දැන් කැඳව ගන්නවා. දැන් ස්වර්ගයට කැඳව ගන්න අවසරය තියෙනවා ජේසුස් වහන්සේට. දැන් පියාණන් වහන්සේ ඕකට ඇඟිලි ගහලා ඉන්නේ නැහැ. ජේසුස් වහන්සේ අනිවාර්යෙන්ම කට්ටියව ගේනවා. හරිද? ජේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ නිල්ලනවා. තව පොඩ්ඩ කාලයක් ඉන්න, තව චුට්ටක් ඉන්න, මේ තව කට්ටිය ඉන්නව ගැලවෙන්න කියලා ජේසුස් වහන්සේ අතර මැදට වෙලා මේක නතර කරගෙන ඉන්නවා. හරිද? දැන් ඔබ ගැලවෙනකම්. ඒකනේ පේත්‍රස් පොතේ කියන්නේ. ප්‍රමාදයයි සමහරුන් සිතන නමුත් ප්‍රමාද නැත. සමහරු කවටකම් කරනවා. කෝ දැන් ජේසුස් වහන්සේ එනවා කිව්වා. ඇයි තාම නැත්තේ? කෝ දැන් ජේසුස් වහන්සේ එනවා කියලා අවුරුදු 2000ක් ගියා. ඇයි තාමත් ආවේ නැත්තේ? කොහෙද එනවද? එලෙස කියමින් කවටකම් කරමින් ජේසුස් වහන්සේගේ පැමිණීම කොහිද? ලෝකයේ අවසානය කොහෙද? ලෝකයට පැමිණෙනවා කියපු විනිශ්චය කොහෙද? ලෝකේ හැමදේම තාම ඒ ඍතු ભેදයන් හැම විදිහටම හොඳ විදිහට පවතිනවා. අවුව වැස්ස එනවා. මේකේ කිසි වෙනසක් නැහැ. මේ ලෝකේ පවතින විදිහටම පවතිනවා. මේක ඉවර වෙන්නේ නැහැ. මේකට විනිශ්චය එන්නේ නැහැ. ජේසුස් වහන්සේ ඔය කියන විදිහට ආයෙ එන්නේ නැහැ කියලා විහිළු කරන කවටකම් කාර්යෝ ටිකක් අවසාන කාලේ ඇවිල්ලා මේ ලියවිලි අනිත් පැත්තට පෙරලනවා. හරිද? ඒ නිසා පේත්‍රස් කියනවා නුඹලා මේ අයට රැවටෙන්න එපා. ප්‍රමාදයයි ඇතමුන් කියන නමුත් ප්‍රමාද නැත. උන්වහන්සේ සමහර දේවල් ප්‍රමාද කරලා තිබෙන්නේ උන්වහන්සේගේ කැමැත්ත බොහෝ දෙනා විනාශ වෙන එක නොවේ. බොහෝ දෙනා ගැලවෙන එකයි. එම නිසා තව අවස්ථාව දෙනවා. තව එන්න කියලා අවස්ථාව දෙනවා. හරි මෙච්චර කල් බැලි වුණා නම් මේ දින 40ක් දෙන්න. මේ දවස් 40 හරි ආයෙ වෙන් වෙන්න. ආයෙ හැදෙන්න. ආයෙ ගොඩ නැගෙන්න. ආයෙ එකතු වෙන්න. ආයෙ සැරයක් දඬුවම් දිදී හරි පෙන්නනවා. මේ බලන්න ලෝකෙට වෙන විනාශය. ලෝකෙට එන ප්‍රශ්න වලට විසඳුම් නැහැ. ලෝකෙට එන වසංගත වලට එකෙක්ටවත් විසඳුම් නැහැ. පඬිතය වගේ ලොකු ජාතීන් බලවත් වෛද්‍ය විද්‍යාවන් ගොඩනගාගෙන හිටපු ජාතීන්ට කාටවත් විසඳුම් නැහැ. මගේ පාලනයත් එක්ක කාටවත් හැප්පෙන්න බෑ කියන එක දෙවියන් වහන්සේ පෙන්න දෙවියන් වහන්සේගේ සෙනඟට කතා කරන එන්න ඇවිල්ලා ආයේ මේකත් එක්ක එකතු වෙන්න කියලා මඟ පෙන්වනවා. හැබැයි ඒ ඔක්කොම ASCII අපේ කට්ටිය වෙන මොකක්ද එකක් කර වසංගතය ආවේ සාතන්ගෙන් කියලා සාතන්ට බැන ඉන්නවා. හරිද? උන්වහන්සේ කියන එකක්වත් කරන්නේ නැහැ. උන්වහන්සේගේ පනත් උගන්වන්නේ නැහැ. උන්වහන්සේගේ මාර්ග විනාශ කරගෙන සභාවල් විනාශයට ගිහිලා තිබෙන්නේ. සභාවල් විකාර බවට පත් වෙලා තිබෙන්නේ. සභාවල් වල විනය පිරිහිලා තිබෙන්නේ. සභාවල් වල එන අය එක එක්කෙනා එක විදි වලට ඇඳන් එනවා. එක විදි වලට ඇවිල්ලා අපිට ඕන විදිහට අපි ඉන්නම් කියලා යනවා. පාස්ටර්ස්ලා වෙනම Tamanට ඕන විදිහට දේවල් කරගෙන යනවා. ඒ ඉන්න සේවකයෝ වෙන Tamanට ඕන දේවල් කරගෙන යනවා. ඇදහිලිවන්තයොත් ඇවිල්ලා එයාලගේ නිදහස සභාව ඇතුලේ භුක්ති විඳලා එයාලට ඕන දේ සභාවේ කරලා යනවා. කෝ සභාවේ විනය, කෝ සභාව ඇතුලේ පනත්, කෝ උන්වහන්සේ දීපු ව්‍යවස්ථාවන්. සභාව මොකද්ද? මේ දෙවියන් වහන්සේගේ ශුද්ධ සභාවක්ද මේක? මේ தත්වෙට අද මුළු ක්‍රිස්තියානි සභාව වැටිච්ච නිසා දෙවියන් වහන්සේ ලෝකයේ පුරා තිබෙන සියලුම ක්‍රිස්තියානි සභා අද වසල දමලා තිබෙනවා. හරිද? උන්වහන්සේ වහලා තිබෙනවා.
දැන් සාතන්ගේ බලය කඩලා පල්ලි අරින්න බෑ. උන්වහන්සේ කියපු මාර්ගයට ආවොත් උන්වහන්සේ ඇරලා දෙනවා. උන්වහන්සේගේ පිරිස නැවත සූදානම් වෙනතුරු උන්වහන්සේව වහලා තිබෙනවා. උන්වහන්සේට කීකරු වෙන අය නැවත පවිත්‍ර වෙලා ඒ තැන්වලට නැවත ඇතුල් වුණාම දෙවියන් වහන්සේ නැවත ඒව ඇරලා අවසරය දෙනවා. තවදුරටත් කරගෙන යන්න. තවත් අකීකරු අය ඉන්නවා නම් ආයෙ කැඳව ගන්න කියලා ආයෙ අවස්ථාව දෙනවා. හැබැයි මේක දිගින් දිගට කර කර ඉන්නේ තව ස්වල්ප කලයි. හරිද? උන්වහන්සේගේ ක්‍රමයට හැඩගැහෙන්නේ නැති අය විනාශයට යන්නට නියමිතයි. අවසානයේ උන්ට ස්වර්ගය අහිමි වෙනවා. මෙහෙදි කාලා බීලා සැපවත් වෙලා සැපවත් ජීවිත කොට නගාගෙන තර්ක කරලා තර්කානුකූල දේශනා හදාගෙන තර්කානුකූල දේව ධර්මයන් කොට නගාගෙන අනිත් කට්ටියව හැල්ලුවට ලක් කරගෙන අනිත් දෙවියන් වහන්සේගේ විවස්ථාවන් බිඳගෙන දෙවියන් වහන්සේගේ විවස්ථාවන් වැඩක් නැහැ මෙන්න අපි අලුත් ධර්ම හැදුවා කියලා අලුත් ධර්ම කොට නගාගෙන ඉන්න මිනිස්සු අන්තිමට ස්වර්ගය නැති කර ගන්නවා. හැබැයි අපි උන්වහන්සේට බයෙන් විවස්ථාවේ සහ මේ ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන දේ පමණක්ම අපේ ජීවිතේ කරන්න අවශ්‍යයි. උන්වහන්සේ එපා කිව්වනම් එපා. හරිද? උන්වහන්සේ වෛශ්‍යාකම් එපා කිව්වනම් එපා. ආයි ඕක වෙන දේව ධර්ම හදලා පෙන්වන්න දෙයක් නැහැ. රූප නමස්කාරය එපා කිව්වනම් එපා. වෙන දේව ඇදහිලි එපා කිව්වනම් එපා. උන්වහන්සේගේ නාමය වැරදියට භාවිතා කරන්න එපා කිව්වනම් ඒක එපා. හරිද? තොන්න කිව්වනම් ඒක එලෙස කරන්න ඕන. හරිද? නවගිවිසුම මේ දැන් නවගිවිසුමේ නිදහස තියෙනවා නිකන් විකාර කතා වැඩක් නැහැ. උන්වහන්සේ කරන්න කිව්වනම් කරන්න ඕන. හරිද? උන්වහන්සේ කිව්වනම් බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, බොරු සාක්ෂි දෙන්න එපා, අන්සතු දෙයට ආස වෙන්න එපා, අන්සතු දේ සොරකම් කරන්න එපා, දෙමව්පියන්ට ගරු කරන්න කියලා උන්වහන්සේ කිව්වනම් කිව්වා. හරිද? දැන් අලුත් ගිවිසුම කියලා වෙන එකක් ඔබට නැහැ. අරගොල්ලන්ට එක නීතියකුයි, ඔබට එක නීතියකුයි දෙකක් බෑ. නීති එකයි, ව්‍යවස්ථා එකයි. හැබැයි ගිවිසුම වෙනස්. ගිවිසුම් දෙකක්. දැන් ගැලවෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ වැදහීමෙන්. දැන් ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වූ ලෙස ඔබ කටයුතු කරන්න අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ විසින් පරණ ගිවිසුමේ තිබුණු සමහර දේවල් සංශෝධනය කරලා ඔබට කියලා තිබෙනවා. ඒවත් ඉගෙන ගන්න අවශ්‍යයි. පරණ ගිවිසුමේ කිව්වා ඇසකට ඇසක්, දතකට දතක්. පලි ගැනීම පරණ ගිවිසුමේ ඊශ්‍රායලරුන්ට තිබුණා ඒක. ඒක දෙවියන් වහන්සේ ඒක අයින් කළේ නැහැ. හැබැයි ජේසුස් වහන්සේ දැන් මොකද්ද කිව්වේ? නුඹේ සතුරාට නුඹ ප්‍රේම කරන්න අවශ්‍යයි. ඇසකට ඇසක්ය, දතකට දතක්යයි නුඹලාගේ ව්‍යවස්ථාවල තිබෙන නමුත් මම දැන් නුඹලාට කියමි. නුඹලාගේ සතුරාට ප්‍රේම කරන්න අවශ්‍යයි. හරිද? කාම මිත්‍යාචාරය කළා අහුණ කෙනෙක් පාපය කළා කියලා නුඹලාගේ ගිවිසුම් වල තිබෙනවා. නමුත් මම දැන් නුඹලාට කියමි. නුඹලා කාම මිත්‍යාචාරී සිතුවිල්ලක් සිතින් සිතූ කෙනෙහිම නුඹ පාපයට වැටෙන්නේය. කවුද මේ කියන්නේ? ජේසුස් වහන්සේනේ කියන්නේ. නුඹේ සහෝදරයව මැරුවට පස්සේ නුඹ පාපයක් කළායයි පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවේ ලියා ඇත. නමුත් මම දැන් නුඹලාට කියමි. නුඹගේ සහෝදරයා ගැන තරහක් හිතූ සැනින් ඔහුට මෝඩයයයි කියූ සැනකින්ම නුඹ ඔහුට විරුද්ධව පව් කරන්නේය. එබැවින් දැන් උන්වහන්සේගේ ඉගැන්වීම පරණ ඉගැන්වීමට වඩා ටිකක් සංකීර්ණයි. ඒ ඉගැන්වීම තව තවත් ආත්මික තලයෙන් ඉහළයි. දැන් අපි අපේ හදවතින්ම උන්වහන්සේ කියන මාර්ගවලට අපේ ආත්ම මුළුමනින් හරවා ගත යුතුව තිබෙනවා. මූණට පේන්න, පිටට පේන්න ව්‍යවස්ථා පවත්වල බෑ. අපේ ඇතුළාන්තයෙන්ම උන්වහන්සේ කියන ව්‍යවස්ථාවන් රකින්න තත්වෙට අපිපත් වෙන්න අවශ්‍යයි. ඒක තමයි ජේසුස් වහන්සේගේ ක්‍රමය. ජේසුස් වහන්සේගේ කැමැත්ත. ස්වර්ගයට අරගන්නේ නැත්තේ ඔන්න ඔය කැමැත්ත කරපු නැති අය. තමන්ට ඕන විදිහට ගිහිල්ලා තම ජීවිත වෙනස් කරගන්න යම් කෙනෙක් උත්සාහ කළේ නැත්තම් ස්වර්ගයේදී ඒ වෙලාවේ ජේසුස් වහන්සේ කියනවා නුඹලා මේ මොන දේ කළත් නුඹලා මොන සුභාරංචිය දුන්නා කිව්වත් නුඹ මොන යකා එළව කිව්වත් නුඹ මොන සුවය දුන්නා කියලා කිව්වත් නුඹට මේ දොරටු වලින් ඇතුල් වෙන්න බෑ. මාගේ කැමැත්ත කරන්නා මිස වෙන කිසිවෙක් මේ දොරටු වලින් ඇතුල් වෙන්නේ නැහැ. එහි පමණක් නොවේ එලිදරව් පොතේ විස්තර වෙනවා. ඒ වගේම ගලාති පොතේ අවසාන පරිච්ඡේදයේ විස්තර වෙනවා. මාංශීය ක්‍රියා ප්‍රකාශ වී ඇත. ඒව මොනවද කියලා එහි විස්තර වෙනවා. ගලාති පොතේ අවසාන පරිච්ඡේදයේ මෙම මාංශික පාපයන් තුල සිටින කිසිවෙක්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාවක් නැහැ කියලා එහි විස්තර වෙනවා. ඒ වගේම එලිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ සහ අවසාන පරිච්ඡේදයේ එලිදරව් පොතේ විස්තර වෙනවා. ශුද්ධ නුවර පංගුකාරකම ලබන පිණිස නුඹලා මොනවද කරන්න ඕන? අපවිත්‍රකම් කරන්නෙක්වත්, රූප වඳින්නෙක්වත්, වෛශ්‍යාකම් කරන්නෙක්වත්, බොරු කියන්නෙක්වත්, බොරුවකට ඇලුම් වී ඒක පසුපස යන කිසිවෙක්වත්, වෙනත් වැරදි පාපයක් තුල සිටින කිසිවෙක්වත්
මෙම ශුද්ධ නුවර දොරටු වලින් ඇතුල් වෙන්නේ නැහැ කියලා එලිදරව් පොතේ අවස්ථා ගණනාවකම සඳහන් කරලා තිබෙනවා. ඒ ලියපු විදිහට ස්වර්ගයට යන්න නම් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නැතුව. උන්වහන්සේගේ කැමැත්ත තුලට ඔබ හැරෙන්න අවශ්‍යයි. ගිවිසුම ජේසුස් වහන්සේත් එක්ක කරලා තිබෙනවා. ඒ ගිවිසුමට ඔබටත් ඇතුල් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබත් එක්කත් ඒ ගිවිසුම කරાવી. හැබැයි ඔබ මොකද්ද කරන්න ඕන? දැන් ජේසුස් වහන්සේ කියපු විදිහට හැඩ ගැහෙන්න අවශ්‍යයි. ඒ කියපු විදිහට ඔබ කරන්න අවශ්‍යයි. තමන්ට ඕන ඉගැන්වීම් තනින් තනින් අරගෙන ගැට ගහලා දෙන්න බෑ. ජේසුස් වහන්සේ කළ මුළු ඉගැන්වීම කරන්න අවශ්‍යයි. ඔබ දැන් බලන්න මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ කොහොමද? මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ බයිබලයේ තනින් තනින් නම් දැන් ඔබ තනියම ඉඳගෙන හරි මේ මතේව් පොත මුල ඉඳලා කියවන්න. මතේව් පොතේ කන්ද උඩ දේශනාව මුල ඉඳලා කියවන්න. ගලාති පොත මුල ඉඳලා කියවන්න. හරිද? එහෙම නැතුව මේ තනින් තනින් කැලි ටිකක් අල්ලගෙන කියන්න එපා දැන් නිදහස දැන් ඔක්කොම හරි දැන් ෂෝක් එකේ ඉන්න එපා. මතේව් පොතේ කන්ද උඩ දේශනාව ජේසුස් වහන්සේ තමන්ගේ මුඛයෙන් දේශනා කරපු සියලු වචන එකින් එක කියවලා බලන්න. මොකද්ද ජේසුස් වහන්සේගේ කැමැත්ත? ඊට අමතරව ආත්මයන් වහන්සේ මඟ පෙන්වපු මාර්ග මොනවද? ගලාති පොත, ඊට පස්සේ එපීස පොත, මේ පොත් කියවලා බලන්න පාවුල්තුමා එහි ලියා තිබෙනවා. ක්‍රිස්තියානි පවුලක්, ක්‍රිස්තියානි ජීවිතයක්, ක්‍රිස්තියානි සභාවක් කොහොමද යන්නේ? ඒවායේ තිබිය යුතු නීති මොනවද? සභාවට නීති අන්තර්ගතයි. ඒවා තිමොති පොතේ විස්තර වෙනවා. දේව සේවකයන්ට නීති ඇතුළත් ඒවා තිමොති සහ තීතස් පොත්වල විස්තර වෙනවා. ඒ වගේම ක්‍රිස්තියානි පවුලකට නීති ඇතුළත්. ඒ නීති වලින් පිටත වැඩ කරන්න බෑ ක්‍රිස්තියානි පවුලකට. ඒ නීති ඔබට බලන්න පුළුවන් එපීස පොතේ අවසාන පරිච්ඡේදවල. මේවා කියවලා බලන්න. ඔබට කවුරුවත් මෙච්චර කල් උගන්වලා නැත්නම් ඒවා දැන් ඔබ කියවලා බලන්න. ඔබට සිංහලෙන් ඒ බයිබල් ලියලා අතට දීලා තිබෙන්නේ ඒවා අධ්‍යයනය කරන්න. අපි දාලා තිබෙන පැරණි අනෙකුත් දේශනා එම ව්‍යවස්ථාවන් සහ නීති පිළිබඳව උගන්වා තිබෙන අනෙකුත් දේශනා නැවත රැගෙන අධ්‍යයනය කරන්න. මෙලෙස ඔබ ජේසුස් වහන්සේගේ කැමැත්ත කරන්නෙක් බවට පත් වුණොත් ඔබටත් හැකියාව තිබෙනවා ජේසුස් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේ කළ ගිවිසුම තුලට ඇතුල් වෙන්න. ඊශ්‍රායල්වරු ආබ්‍රහම් එක්ක කරපු ගිවිසුමට ඇතුළත් වෙලා ඔවුන් ආබ්‍රහම් සමග කළ ගිවිසුම නිසා ඔවුන් ආශිර්වාද ලැබුවා. නිකං ආශිර්වාද ලැබුවේ නෑ. හැබැයි ආබ්‍රහම් එක්ක මොන ගිවිසුම කරලා තිබුණත් ඊශ්‍රායල්වරු පනත් කඩන වාරයක් පාසා ඊශ්‍රායල් ජාතිය වහල්කමට ගිහිල්ලා විනාශ වුණා. දැන් ඔබ ජේසුස් වහන්සේගේ ගිවිසුම තුල ඉන්නවා. ඔබ ජේසුස් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේට ගිවිසුමක් තියෙනවා. ඒ මොන ගිවිසුම තිබුණත් ඔබ පව් කරන්න පටන් ගත්තොත්, ඔබ ව්‍යවස්ථා කඩන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ගිවිසුම තිබෙයි. ඔබට ස්වර්ගයට යන්න නැතුව පාතාලට වෙලා ඉන්න තියෙයි. හරිද? ඒක නිසා උන්වහන්සේගේ මාර්ග හොඳින් අඳුරාගෙන උන්වහන්සේගේ කැමැත්ත තේරුම් අරගෙන ජේසුස් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වන්නන් බවට පත් වුණොත් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේත් එක්ක කරපු ගිවිසුමේ සියලුම ආශිර්වාද, සියලුම ආධිපත්‍ය, සියලුම බලය සහ සියලු වරප්‍රසාද නුඹලා සියලු දෙනා මතට දෙවියන් වහන්සේ ලබා දෙන්නට උන්වහන්සේ කැමැත්තෙන් ඉන්නවා. ඊශ්‍රායල් ජාතියට කිව්වේ නෑ මම මේ දේශය නුඹලට දෙනවා කියලා. හැබැයි ආබ්‍රහම්ට කිව්වා මම මේ ඔක්කොම කට්ටිය පන්නලා මේ ඔක්කොම ජාති නමෝරිවරු, හිත්තිවරු, හිවීවරු මේ ඔක්කොම කට්ටිය පන්නලා මේ දේශය උඹලට දෙනවා කියලා ආබ්‍රහම්ට කිව්වා. අන්නේ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව නිසා ඊශ්‍රායල් ජාතියට පුළුවන් වුණා ඒ සියලු ආධිපත්‍ය බලයෙන් මේ සියලු ජාතීන්ව පන්නලා දාලා ඔවුන්ට විරුද්ධව ජය ගන්න. දැන් සාතන්ට විරුද්ධව ජයගත්තේ ජේසුස් වහන්සේ. දැන් ජේසුස් වහන්සේට දෙවියන් වහන්සේ කියලා තිබෙනවා නුඹ මේක ජයගත් බැවින් මම නුඹත් එක්ක ගිවිසුමක් කරනවා. ඒ ගිවිසුම තමයි නුඹ සාතන්ගේ හිස පෑගූ බැවින් මම නුඹට සාතන් කෙරෙහි සහ සියලුම අශුද්ධ අන්ධකාර ආත්මවලට ඉහළින් මම නුඹට බලය දෙනවා. නුඹගේ නාමය ඇහෙන තැන අශුද්ධ ආත්ම පහ වෙනවා. නුඹගේ නාමය ඇහෙන තැන අශුද්ධ ආත්ම වලින් හදලා තිබෙන සියලු බලකොටු බිඳ වැටෙනවා. ඒ සියලු දේ මම නුඹේ නාමයට දෙනවා. මම නුඹත් එක්ක ගිවිසුමක් කළා. හරිද? අන්න ඒ ගිවිසුම නිසා අද අශුද්ධ ආත්ම පහ වෙනවා. හරිද? ඔබේ හොඳ කමක් නිසා නෙමෙයි. ජේසුස් වහන්සේත් එක්ක කරපු ගිවිසුම නිසා අද රෝග සුව වෙනවා. දෙවියන් වහන්සේ කිව්වනේ මම බලය දෙනවා. මං දෙනවා. ඒක ආයි නුඹේ නාමයෙන් යමෙක් යාඥා කරන්නේද මම බලය දෙනවා. මම අවසරය දෙනවා. ඇයි? නුඹත් එක්ක මට ගිවිසුමක් තියෙනවා. දැන් නුඹ කියනවා නම් එයාලා කමක් නැහැ කියලා. එහෙනම් මටත් කමක් නැහැ. මාත් එයාලට අවසරය දෙනවා. හරිද? ඉතින් හැබැයි අවසානයේ මොකද්ද වෙන්නේ? ඊශ්‍රායල් ජාතියට ඒ ජාතීන් පන්නලා රටේ රජකම ගන්න පුළුවන් වුණා. හැබැයි අන්තිමට එයාලා පව් කරද්දී
ව්‍යවස්ථාවන් කඩ කරද්දී ගිවිසුම ආබ්‍රහම් එක්ක කරපු ගිවිසුම අන්තිමට තියාගෙන හිටියා. අපි ආබ්‍රහම්ගේ වංශයෙන් අපි ආබ්‍රහම්ගේ පුත්තු කියකේ හිටියා. හරිද? හැබැයි සියලුම වරප්‍රසාද උන්ට අහිමි වෙලා තිබුණා. ඒකයි ජේසුස් වහන්සේ ඇවිල්ලා කියන්නේ උඹලා නිකම් මේ මෝඩකමට ආබ්‍රහම්ගේ පුත්තු කී ඉන්නේ නැතුව උඹලා ආබ්‍රහම්ගේ පුත්තු නම් ආබ්‍රහම්ගේ පුතෙක් වෙන්න සුදුසු ඵල උපදවලා පෙන්නපන් කියලා යොහාන් ද බෞතිස්ත ඇවිල්ලා කියන්නේ ඒකයි. හරිද? ඕකම තමයි ජේසුස් වහන්සේගේ පුත්තු ටිකටත් කියන්නේ. හරිද? අපි ජේසුස් වහන්සේගේ ළමයි, අපි ජේසුස් වහන්සේගේ ගැලවීම ලැබපු අය, අපි ජේසුස් වහන්සේගෙන් ආශිර්වාද සහ අනුග්‍රහය ලැබපු අය කියලා ඒ ජේසුස් වහන්සේගෙන් ලැබපු අනුග්‍රහය ගැන නිකන් කීව ඉන්න එපා. ඔබ ජේසුස් වහන්සේගේ පුත්‍රයෙක් නම්, උන්වහන්සේගේ සැලැස්ම තුළට ඇතුල් වෙච්ච කෙනෙක් නම් ඒකට සුදුසු ඵල උපදවලා පෙන්වන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. එසේ ඵල උපදවන අය දෙවියන් වහන්සේගේ ආශිර්වාද පූර්ණවත් කරගන්නවා. අපි මේ වෙලාවේ අපේ සියලු අනුවණකම් ගැන පසුතැවිලි දෙවියන් වහන්සේගේ පාමුල යටහත්ව යාඥා කරමු. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. ලිබාලී කාහෙලා තේලේ හෙබේලේ කේලේ හාතලේ. අපි නොදැනුවත් කමේ කාලයන් වල ගමන් කරපු අනුවන මාර්ග ගැන අපට සමාවි ඔබ වහන්සේගේ සැලැස්මට ඇතුල් වෙන්නට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. හලෙලූයා. 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 ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ලිකලා හාතලි හබලම කල හතල හමන කලහ. ඔබ ජේසුස් වහන්සේගේ කැමැත්තට ඇතුල් වුණොත් ඔබ මේ සියලු දේවල් කෙරෙහි උරුමකාරයෙක් බවට පත් වෙනවා. ඉබලා හතල හිමනේ කෙලෙ හිතලි හාලේ හාතලේ. හලෙලූයා. 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 ගිවිසුම කරලා ඉවරයි ජේසුස් වහන්සේත් එක්ක. ස්වර්ගයේ නුඹලට ලබා දෙනවා කියලා ගිවිසුම කරලා ඉවරයි. එදා ආබ්‍රහම් එක ගිවිසුම කළා. ඒ කරපු කියපු විදිහටම කළා. ඒ ගිවිසුමේ තිබිච්ච විදිහටම රාජ්‍ය ඊශ්‍රායල් ජාතියට ලබා දුන්නා. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ව්‍යවස්ථා කඩපු අයට රාජ්‍ය හිමි වුණා. ඒ වගේම ජේසුස් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේ ගිවිසුම කරලා ඉවරයි. මම නුඹලට රාජ්‍ය දෙනවා. දෙන එක දෙනවා. අනිවාර්යෙන් දෙනවා. මගේ නාමය තුලින් නුඹලට සියලු බලය ආධිපත්‍ය නැවත දෙනවා. ඒ සියල්ල දෙන බවට නුඹලට ඒ ගිවිසුම් ගහලා ඉවරයි. දැන් නුඹලා ඒ ගිවිසුම තුලට ඇවිල්ලා ස්ථීර වෙන්න නම් ඒ සියලු පොරොන්දු නුඹලා අත් කර ගන්න නම් නුඹලා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නෙක් බවට පත් වෙන්නට අවශ්‍යයි. ඒ ගිවිසුම තුලින් ලැබෙන සියලුම වරප්‍රසාද නුඹලාට අත් කර ගන්නට නම් උන්වහන්සේ කියන විනය තුල හැඩගැහෙන්න. දැන් නුඹලා කිසිම විනයක් නැතුව හිටපු කාලේ දෙවියන් වහන්සේ නුඹලාට අනුකම්පා කරලා නුඹලාට ගැලවීම දුන්නා. ඒක හරි. නුඹලා කිසි පනතක් නොදන්න කාලේ ජේසුස් වහන්සේගේ ගිවිසුම සිහි කරලා නුඹලට ගැලවීම දුන්නා. හැබැයි නුඹලා මේ ඔක්කොම දේවල් ඉගෙන ගත්තට පස්සෙත් ඒ පොඩි ළමයි වගේ ඉන්නද හදන්නේ? එහෙම බෑ. ඒ කිරිබොන කාලේ කිරිබිව්වා. දැන් නුඹලා මස් කන කාලයට පැමිණියා නම් ඊට සුදුසු ලෙස නුඹලාගේ චරිත විනය ගොඩ නැගින්නට අවශ්‍යයි. ඉලී කාහෙලා තේ හෙබේලේ කේලේ හාතලේ හැම කෙනෙක්ම ජේසුස් වහන්සේගේ අතට බාර වෙමින් උන්වහන්සේගේ ශුද්ධ හස්තයට කැපවී උන්වහන්සේගේ කරුණාව මේ වෙලාවේ ඉල්ලමින් සිටින්න. වැරදුණු සියල්ල නිවැරදි කරගන්න පිණිස උන්වහන්සේගෙන් බලය ඉල්ලමින් සිටින්න. උන්වහන්සේ කළ ගිවිසුම තුලට ඇතුල් වෙන්න. උන්වහන්සේගේ ගිවිසුමේ උරුමය නුඹලා අත් කරගන්න පිණිස ජේසුස් වහන්සේගේ කැමැත්ත කරන්න. උන්වහන්සේ කන්ද උඩ දේශනාවේ මොනවද ඉගැන්නුවේ? උන්වහන්සේ හැම තැනකම මොනවද උගන්වලා තියෙන්නේ? උන්වහන්සේ නුඹලාට පවත්වන්න කියලා දුන්න නීති මොනවද? සේවකයන්ට දුන්න නීති මොනවද? ඇදහිලිවන්තයන්ට දුන්න නීති මොනවද? කවුද කිව්වේ දැන් නීති නෑ කියලා? පාවුල්තුමා සභාවන්ට දුන්න නීති බලන්න තිමොති පොතේ. පාවුල්තුමා නුඹලගේ පෞල් ජීවිතවලට දීපු නීති බලන්න එපීස පොතේ. පාවුල්තුමා නුඹලා එකිනෙක කෙනා පිළිපැදිය යුතු අන්‍ය ජාතිකයන් පිළිපැදිය යුතු නීති දීලා තිබෙනව වෙනමම. දේව සේවකයන් උන්වහන්සේගේ සභාවන් එම සේවා පැවැත්වෙන ස්ථානවල පැවැත්විය යුතු සුද්ධ නීති මොනවද? ඒවා එකින් එක ලියලා තිබෙනවා. කවුද මේ නීති නැහැ කියන්නේ? එම අනුවණයන්ගේ මාර්ග වලට හැරිලා යන්න එපා. ඔබ උන්වහන්සේගේ සුද්ධ විනය තුලට ඇතුල් වෙන්න. හලෙලූයා. ඔබට ස්තුති වේවා. අපවිත්‍රකම් කරන කිසිවෙක්වත්, වෛශ්‍යාකම් හෝ බේබදුකම් සල්ලාලකම් කරන කිසිවෙක් හෝ රූප වඳින්නෙක්වත්, වෙනත් පාපයකට ඇබ්බැහි වූ කෙනෙක්වත්, බොරු කියන්නෙක්වත්, සොරකම් කරන්නෙක්වත්, මිනී මරන්නෙක්වත් කිසිසේත්ම දෙවියන් වහන්සේගේ ස්වර්ග රාජ්‍ය දොරටු වලින් ඇතුල් නොවන්නේය. නමුත් උන්වහන්සේගේ රාජ්‍යයේදී ධර්මිෂ්ඨයන්
සූර්යාමෙන් බබලනවා ඇත. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීනි. හලෙලූයා 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 හලෙලූයා. බලය ඒ නාමයෙන් මිදීම ඒ නාමයෙන් සුවය ඒ නාමයෙන් ජය ඒ නාමයෙන් ජේසු 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 බලය ඒ නාමයෙන් සුවය ඒ නාමයෙන් මිදීම ඒ නාමයෙන් ජය ඒ නාමයෙන්. එක් මනුෂ්‍යයෙකුගේ පාපය කරන කොටගෙන මුළු පොළොවට මරණය පැමුණාක් මෙන් දැන් එක් මනුෂ්‍යයෙකුගේ ධර්මිෂ්ඨ ක්‍රියාව කරන කොටගෙන නුඹලා සියලු දෙනාට උන්වහන්සේගේ නව ගිවිසුමේ ප්‍රකාරයට ගැලවීම පැමිණ ඇත. දැන් නුඹලාට ලැබුණු ගැලවීම ස්ථීර කරගනින්න. හලෙලූයා 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 හලෙලූයා. එමගේ ගැලවීම තුල නුඹලා රඳා පවතින පිණිස උන්වහන්සේ කියපු විදිහට උන්වහන්සේගේ කැමැත්ත කරන්න සිත යොමු කරගනින්නයි ස්වාමින් වහන්සේ කියනසේක. හලෙලූයා 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 හලෙලූයා. ජේසුස් වහන්සේගේ නව ගිවිසුම තුලින් උන්වහන්සේ පියාණන් වහන්සේත් එක්ක කළ ගිවිසුම තුලින් නුඹලා සියලු දෙනාට සමාදානය පැමිණ තිබේ. නුඹලා සියලු දෙනාට ගැලවීම පැමිණ තිබේ. ස්වර්ගයට යන්න කිසිදු සුදුසුකමක් නැති අපිට ඒ රාජ්‍යයට ඇතුල් වෙන්නට දැන් උන්වහන්සේ සුදුසුකම වරප්‍රසාදයේ දී තිබේ. දැන් ඒ සුළු කරන කිසිවෙක්ට ලැබෙන්නේ නැත. නමුත් ඊට කීකරු වී තම පැරණි ස්වරූප වෙනස් කරගන්නා ආශිර්වාද ලබනවා ඇත. රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදය. එසේනම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපේහි පවතිමුද? එසේ නොවේවා. පාපයට මලා වූ අපි තවත් එහි කෙසේ ජීවත් වමුද? නොහොත් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළට බෞතිස්ම ලැබුවා වූ අප සියල්ලන් උන්වහන්සේගේ මරණයට බෞතිස්ම ලැබූ බව නුඹලා නොදැන සිටින්නහුද? එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමේ කරන කොටගෙන මලවුන්ගෙන් නැගිටවනු ලැබුවාසේම අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස මරණය තුළට බෞතිස්ම කරන කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබූමුව. මක් නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටිමු නම් උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වයෙනුත් අපි සම්බන්ධ වෙන්නෙමුය. මින් මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමග කුරුසෙහි ඇනගසන ලද බව අපි දනිමුව. මක් නිසාද මැරුණා වූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂ කරන ලැබු සිටි. තවද මලවුන්ගෙන් නැගිටවනු ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේ තවත් නොමැරෙන බවත් මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපරතවන බවත් අපි දන්නා බැවින් උන්වහන්සේ සමග මැරුණෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන්නෙමුව. හලෙලූයා. ස්තුති වේවා ස්වාමින් වහන්සේ. එබැවින් අපි උන්වහන්සේ සමග මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එකවරක් පාපයට මලසේක. නමුත් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේට ජීවත් වන සේක. එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේට ජීවත් වන්නන් කොටද සිතා ගනිල්ලා. එබැවින් නුඹලාගේ මරණීය ශරීරයේ තෘෂ්ණාවලට කීකරු වන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා. නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට බාර නොදී නුඹලාම මලවුන්ගෙන් ජීවත්ව සිටින්නන් මෙන් දෙවියන් වහන්සේට බාර වී නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට බාර දීපල්ලා. කුමක් හේින්ද නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව ජේසුස් වහන්සේගේ අනුග්‍රහය යටතෙහි සිටින බැවින් පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය. එසේනම් කුමක් කියමුද? අපි ව්‍යවස්ථාව යටතේ නොවන නිසා කරුණාව යටතේ සිටින නිසා පව් කරමුද? එසේ නොවේවා. නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලා බාර දෙන්නෙහුද? එය මරණයට පමුණුවන්න පාපේ වේවා. ධර්මිෂ්ඨකමට පමුණුවන කීකරුකම වේවා. නුඹලා එයට දාසයන් වන බව නුඹලා නොදන්නෙන්නේහුද?
නුඹලා ලෝකේ හිටිය කාලේ නුඹලාගේ අවයවයන් පාපයට දාසයන් කොට බාර දුන්සේම දැන් නුඹලාගේ අවයවයන් සුද්ධකම පිණිස ධර්මිෂ්ඨකමට දාසයන් කොට බාර දීපල්ලා. මක්නිසාද නුඹලා පාපයාගේ දාසයෝ සිටියදී ධර්මිෂ්ඨකම සම්බන්ධයෙන් නිදහස්ව සිටියහුය. ඉතින් නුඹලා දැන් යම් දෙයකට ලැජ්ජාව සිටියහුද ඒ දේ කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙරවල නම් නමය මරණයය. නමුත් දැන් නුඹලා පාපයෙන් නිදහස් කර ලදුව දෙවියන් වහන්සේගේ දාසයෝ වී සුද්ධකම සඳහා ඵල දරන්නහුය. එහි කෙලවරද සදාකාලික ජීවනය. මක්නිසාද පාපේ කුලී නම් මරණය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනය. හලෙලූයා. එබැවින් උන්වහන්සේට ස්තුති කරන්න. ඔබට ස්තුති වේවා. ජේසුස් වහන්සේ කරුණ කොටගෙන සදාකාල ජීවනයට ඇතුල් වෙන මාර්ගය නුඹලාට පිළිසකර වී ඇත. එබැවින් පාපයට සේවය කරන්නා නොවී නුඹලා දෙවියන් වහන්සේගේ සුද්ධකමට සේවය කරන පිරිසක් බවට පත් වෙන්න. නුඹලා අතීතයේ පාපයට නුඹලාගේ අවයව පාවා දුන්නා මෙන් දැන් දෙවියන් වහන්සේගේ සුද්ධකම වෙනුවෙන් නුඹලාගේ අවයව බාර කරන්න. හලෙලූයා හලෙලූයා ලී කාලේ හේතෙලේ හේතෙලේ ආලේ ජේසු 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 ආබ්‍රහම්ගේ දෙවිතුමා ඊසාගේ දෙවිතුමා ජාකෝබ්ගේ දෙවිතුමා ඔබ මාගේ රජතුමා ජේසු 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 හලෙලූයා 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 ඔබට නමස්කාර වේවා ස්වාමිනේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. මේ උදෑසන ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට මඟ පෙන්වූ බැවින් අපි ඔබට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. මේ නිරාහාර දින 40 15 වෙනි දිනය තුලට ඔබ වහන්සේ අපව කැඳවා ගැත් බැවින් අපි ඔබට ස්තුති කරනවා. මේ දවසේ ඔබ වහන්සේ අදත් අපිට ස්වර්ගික මන්නා වලින් අපව පෝෂණය කළ බැවින් අපි ඔබට ස්තුති කරනවා අපගේ දෙවියන් වහන්සේ. හලෙලූයා ඔබට ප්‍රශංසා වේවා. අපි අද දවසේ දෙවියන් වහන්සේ අපට කතා කළ වචනය ගැන ස්තුතිවන්ත වෙමින් උන්වහන්සේට යාඥා කරමු. හලෙලූයා ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙන සිස්ටර් ගීතිකා ඔයා මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවනම් අද දවස දෙවියන් වහන්සේට බාර කළ උන්වහන්සේගේ වචනය ගැන ස්තුති කරලා යාඥා කරන්න. හලෙලූයා ස්වාමීන් වහන්සේ සිතේවා ස්වාමීනි වර්ෂංසා වේවා ස්වාමීන් වහන්සේ. අද බලවත් දෙවි ස්වාමීන් වහන්සේ ජීවමාන දෙවි සමිතිනි ඔබ වහන්සේ සමග ස්වාමීනි ආත්මේ සදා සමිඳු ස්වාමීනි ඔබ වහන්සේගේ නමස්කාරයට සම්බන්ධ දෙවියන් කරුණාව නිසා සිටී ස්වාමීන් වහන්සේ. ජීවමාන දෙවි සමිතිනි ඔබ වහන්සේගේ දරුවෝ වෙතට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඔබ වචනය ගැන වහන්සේට සිටී ස්වාමීන් වහන්සේ. මගේ දයාබර දෙවි ස්වාමීන් වහන්සේ යානීය වහන්සේ ස්වාමීන් වහන්සේ ජීවමාන යේසුනේ යාන් වහන්සේ යාන් ඔබගේ කරුණාව දෙවියන් යාන් වහන්සේ මේ රට තුළ පමණක් නෙවෙයි ස්වාමීන් වහන්සේ ජීවමාන යේසුනේ ඔබගේ වචනේ ස්වාමීන් වහන්සේ යාන්නේ බොහෝ රටවල් වල සිටින මිනිසයන් වෙතට යානීය වහන්සේ කතා කළ සිටී ස්වාමීන් වහන්සේ. දයාබර දෙවි ස්වාමීන් වහන්සේ අපේ ජීවිත ඔබගේ වචනය අනුව වෙනස් කරගන්න ස්වාමීන් වහන්සේ යානේ තවත් මේ පොළොව තුළ ස්වාමීනි පෞකාරයන් නොවි ස්වාමීන් වහන්සේ ජීවමාන යේසුනේ ඔබ වහන්සේගේ අනපනත් වලට කී කරමින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකමේ රාජ්‍යයට ඇතුල් වෙන කෙනෙක් ස්වාමීනි අපේ ආත්ම යානි ඔබ වහන්සේගේ සිතාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ස්වාමීනි සූදානම් කරගන්න ඔබ වහන්සේ අපේ කෙනෙකුට උපකාර කළ මැනව ස්වාමීනි යාන් වහන්සේගේ සිතෝදායතර ස්වාමීනි අද දවසේ කාලයේදී ඔබ වහන්සේගේ හස්තය දරක් කරමින් බාර කරන ස්වාමීන් වහන්සේ
ප්‍රේමණීය ජේසුනි ඔබගේ අනුග්‍රහයද ඔබ වහන්සේගේ ආශිර්වාදයද ඔබ වහන්සේගේ සිතාත්මයන් වහන්සේගේ කරුණාවද ස්වාමීන් වහන්සේ අපට ඔබ වහන්සේ තුල යටත් වෙමින් සීකරමින් ඉදිරියට ගමන් කරන පිණිස උපකාර කළ මැනව. නාස්තික නිර්මාණ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ආමේන්. හොඳයි අපි 15 වෙනි දවසේ අවසාන යාඥාව මධ්‍යම රාත්‍රී යාඥාව සමග නැවත වතාවක් අද රාත්‍රී 11:30ට ශ්‍රී ලංකා වේලාවෙන් හමු වෙමු. සියලු දෙනාටම ජේසු පිහිටයි. යේසු පිටයි පාස්ටර්